චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංවුතෝ ලජ්ජී රක්ඛිතෝ තේ පෞච්චති තී සාදු 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 සදේවත් පින්වත්නි අද මේ පිරිස මේ අයහපත් වසිකාල ගුණේ මැද්දේ වුණත් මේ ස්ථානයේට රැස්ුනේ මේට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මෙහි අපත් සමග මේ ගමේ අපත් සමග ජීවත් වුණු අභව ප්‍රාප්ත වුණු චන්ද්‍රා සෝමතිලක මෑණියන් සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කිරීමේ ගුණානුස්මරණ පින්කම් වශයෙන් සිදු කරනු ලබන මෙම ධර්ම දේශනාවට සවන් යොමු කරන්නටයි. ඒ පවුලේ දූ දරුවන් ඇතුළු සෑම සියලු දෙනා මේ කාර්ය සංවිධානය කරමින් මේ අවස්ථාව පිළියෙල කළා. ඒ අනුව විශාල පිරිසක් ධර්ම ශ්‍රවණයට රැස් වෙලා සිටිනවා. අපි හැම කෙනෙක්ම මේ මොහොතේ ඉඳන් මේ ධර්මයට සිත සතන් යොමු කරමින් කුසල් සිතුවිලි පහළ කර ගනිමින් අපි ප්‍රාර්ථනා වශයෙන් තබා ගනිමු. ඒ අභාවයටපත් වුණු චන්ද්‍රා සෝමතිලක මාතාව මේ පින් අනුමෝදන්ව සංසාරයෙන් සුවපත්ව නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා කියලා ඒකම ඔබ හැම දිනාමත් සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කළා මේ සසර දුකින් මිදෙන්නට කුසල් සිත් පහළ කරගෙන මේ සංසාර දුකින් මිදෙන්නට මේ ධර්මය උදව්වක් ඒ වගේම උපකාරයක් බවට පත් වේවා. අපටත් ප්‍රඥාව දියුණු වෙලා ධර්මාවබෝධය ඇති වෙලා අප බලාපොරොත්තු වෙන උතුම් වූ නිර්වාණ සුඛය හේතු වේවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අප සෑම දිනාටම උදව් කරගන්නට අපේ මේ ජීවිත ගමන සංසාර ගමන සුවපත් කරගන්නට යොදා ගන්නට හැකි වෙන ආකාරයෙන් බොහෝම මනවින් දේශනා කරන්ට යෙදුණා. අපි ඒ නිසා මේ ධර්මයේ පිළිබඳව සිහිපත් කරනකොට මේ ධර්මයේ ස්වාක්ඛාත ගුණයෙන් යුක්තයි ස්වාක්ඛාතයි කියලා අපි පිළිගන්නවා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් ගෞරවාදරය දක්වනවා. එතකොට ඒ ධර්මය අනුගමනය කරපු ධර්මයට අනුගත වෙච්ච ධර්මානුකූලව සිතුම් පැතුම් ඇති කරගෙන ජීවිත සියලු ක්‍රියාවන් කායික මානසික වාචික ක්‍රියාවන් ඒ අනුව සකස් කරගත්ත ඇත්තෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම සෝවාන් ආදී මාර්ග ඵලවලටපත් වෙලා මේ සසර තියෙන
භයානක ස්වභාවයන්ගෙන් මිදිලා නැත්නම් සංසාරයේ කියන මේ දුක් ගින්න නිවා ගැනීම සිදු කරගත්තා. නිර්වාණ අවබෝධය ඇති කරගත්තා. එදා ඉඳලා අද දක්වාත් මේ සද්ධර්මයේ තිබෙනවා. ඕනෑම කෙනෙක් මේ සද්ධර්මයට අනුගත වෙලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් එයින් ප්‍රතිඵල ලැබීම කියන එක බොහෝම නොවරදින ක්‍රියාවක්. ප්‍රතිඵල ලැබීම කියන එක ඕනෑම කෙනෙකුට අත්විඳින්න පුළුවන් ක්‍රියාවක්. ඒ නිසා අපි ඒකට ධර්මයෙන්ම සඳහන් කරනවා ඒහි පස්සික කියන ගුණය තිබෙනවා කියලා. ඉතින් මේ ඒහි පස්සික ධර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අදත් යම් යම් දෙනා ධර්මයට අනුගත වෙලා ධර්මානුකූලව සිතුම් පැතුම් ඇති කරගෙන සමහර ඇත්තෝ බුදුරජාණන් වහන්සේටම ගිහිල්ලා ඒ පිළිබඳව ප්‍රකාශ කරපු තමන්ට ඇතිවෙච්ච සිතුවිලි පිළිබඳව අදහස් දන්වපු අවස්ථාවල් තිබෙනවා. මේ මා ප්‍රකාශ කරපු ගාථාවත් අන්න ඒ බඳු අවස්ථාවකට සම්බන්ධ එකක්. පසේ නදී කුසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට බොහෝම සම්බන්ධව බොහෝම කිට්ටුවෙන් ඉසුල් කරපු දායක මහත්මේ. ඒ කුසල් රජුරවන්ට යම් යම් අවස්ථාවලදී යම් යම් සිදුවීම් සිද්ධ වුණාම ඊළ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගේ ඒ අදහස් උදහස් අනුමත කළා. සමහර වෙලාවට ඒවා නිවැරදි කළා. උපදෙස් දුන්නා. උපදෙස් ගත්තා. මේ විදිහේ චරිතයක් ඒ කුසල් රජුරවන්ට තිබුණා. ඉතින් දවසක් කුසල් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මෙහෙම මේ හුදකලාව තනියම ඉන්නකොට අදහසක් ඇති වුණා අපිව ආරක්ෂා වෙන්නේ කොහොමද? තමන්ව පාලි වචනයෙන් ප්‍රකාශ කරන්නේ අත්තා කියලා. අත්තා කියලා කියන්නේ ආත්ම කියලා කියන්නේ තමන් කියන එකයි. තමන්ව ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට ආයි මට කල්පනා වුණා දැන් අපි හිතමු මේ කුසල රජුරු කියනවා අපි හිතමු අපිට තියෙනවා නොයෙකුත් සේනා වාහන. ඇත් සේනාව ඉන්නවා, අශ්ව සේනාව ඉන්නවා, පාබල සේනාව ඉන්නවා, යුද්ධ රථ සේනාව ඉන්නවා. මේවා කොච්චර යොදාගෙන ආරක්ෂා කළත් අපි ආරක්ෂා වෙන්න හැදුවත් එතනින් අපිට බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද ඒවා නිකන් බාහිර ආරක්ෂාවල් විතරයි. ඇත් සේනාවෙන් ආරක්ෂා කළත් අනිකුත් සේනාවන් යොදලා ආරක්ෂා කළත් ඒවා බාහිර ආරක්ෂාවල් විතරයි. එතකොට බාහිර ආරක්ෂාවල් යෙදුවට තමන්ව ආරක්ෂා වෙන්නේ නැහැ. එතකොට තමන්ව ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා මට කල්පනා වුණාම මට ආයිත් වැටහුණා යම් කිසි කෙනෙක් කයින් සුචරිතේ හැසිරෙනවා නම් වචනයෙන් සුචරිතේ හැසිරෙනවා නම් මනසින් සුචරිතේ හැසිරෙනවා නම් එතන තමයි අර නියම ආරක්ෂාව තමන්ට ආරක්ෂාව ලැබෙන පිළිවෙල තමන්ව රැකෙන පිළිවෙල උදා වෙන්නේ කියලා. එතකොට මේ කතාව බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳින් අනුමත කළා. අනුමත කරලා ඒක අනුමත කිරීම වශයෙන් උන්වහන්සේ මේ ගාථාව දේශනා කළා. කායේන සංවරෝ සාධු කයින් සංවර වීම බොහොම උතුම්. සාධු ආචාය සංවරෝ වචනයෙන් සංවර වීමත් බොහොම උතුම්. මනසා සංවරෝ සාධු මනසින් සංවර වීමත් උතුම්. සාදු සබ්බත් සංවරෝ මේ සියලු ආකාරයෙන් සංවර වීම බොහොම උතුම්. ඊළඟට වැදගත්ම පද දෙකක් තව තියෙනවා. සබ්බත් සංවතෝ ලජ්ජී රක්ඛිතෝති පෞච්චති. මෙන්න මේ ආකාරයෙන් සංවර වෙච්ච ලජ්ජී කියලා කිව්වේ ලැජ්ජාව ඇති කියන එකයි. මේ ලැජ්ජාව ඇති කියලා කිව්වේ
පව් කරන්න ලැජ්ජාව. පරිහීමට දොරටු විවෘත කරගන්න තියෙන ලැජ්ජාව. ඒ වගේම සමාජයට ලෝකයට ඒ ලෝකයෙන් පරිබාහිර වෙච්ච ආධ්‍යාත්මික ලෝකයට බොරුකාරයෙක් වංචාකාරයෙක් වීමට ඇති ලැජ්ජාව. මෙන්න මේ පවට ලැජ්ජා තියෙන පුද්ගලයා රක්ඛිතෝති පෞත්තති ආරක්ෂා වෙච්ච කෙනෙක් කියලා කියන අය. කයින් සංවරණං වචනයෙන් සංවරණං මනසින් සංවරණං ඒ සංවර වෙච්ච පුද්ගලයා ලැජ්ජී පුද්ගලයා ආරක්ෂිත වූ එක්ක ආරක්ෂා සහිත වූ එක්ක කියලා කියන්න පුළුවන්. මේ දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුවන්ගේ අර අදහස අනුමත කළා. මේ වෙලාවේදී අපි මේ පොඩ්ඩක් විමසලා බලන්නට නැත්නම් හිතලා බලන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා කීපේ පිළිබඳව. අපි දන්නවා දැන් අපි මේ ඔක්කොම දේවල් කරන්නේ හිත කය වචනේ කියන මේ තුන්දොරේ මෙහෙවීමෙන්. ඒක බොහෝම පැහැදිලි සරල කාරණයක්. නමුත් ඒක ගැඹුරෙන් විමසලා බලනකොට ඒක සරල කාරණයක් නෙමෙයි. මේ සියලුම ගැටලු වලට හේතුව ඒ වගේ මේ ගැටලු වලින් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඒ නිදහසටත් හේතුව යන්නේ මේ කාරණේමයි. සිත කය වචනය ක්‍රියාවෙහි යෙදවීම අනුවයි ඒක සිද්ධ වෙන්නේ. සිත කය වචනය ක්‍රියාවෙහි යොදවලා කර්ම රැස් කරගන්න පුළුවන්. ඒ වගේම සිත කය වචනේ ක්‍රියාවෙහි යොදවලා ඒ කර්ම ක්ෂය කරගැනීමේ ක්‍රමය යොදා ගන්නටත් පුළුවන්. එතකොට මේ වෙලාවේදී අපි එකඟ සිතින් යුක්තව මේ පුංචි කාරණේ පිළිබඳවයි විමසා බලන්නට සූදානම් වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කරන කියන කටයුතු වලට ධර්මානුකූලව වචන දෙකක් ව්‍යවහාර කරනවා, පින් කරනවා, පව් කරනවා කියලා. පින් කරනවා කියලා කියන්නේ පින් කියන වචනේ තේරුම පුනාතීති පුඤ්ඤං කියන විග්‍රහයට අනුව සිත පිරිසිදු කරන ක්‍රියාවක්. සිත එහෙම නැත්නම් පිරිසිදු සිතින් යුක්තව කරන ක්‍රියාවක්. පිරිසිදු සිතින් යුක්තව වචනය භාවිත කරනවා නම්, පිරිසිදු සිතින් යුක්තව කායික ක්‍රියාවන් භාවිත කරනවා නම් ඒවට අපි කියනවා පින් කරනවා. එහෙම නැත්නම් තවත් විදිහකට කියනකොට කුසල් කරනවා කියලා කියනවා. දාර්ශනික අර්ථයෙන් අරගත්තාම මේ පින් කුසල් කියන දෙකේ පුංචි වෙනසක් තියෙනවායි කියලා මේ පඬිවරු විස්තර කරනවා. ඒ දාර්ශනික තේරුමින් පින් කියලා කියන්නේ මේ සසර පුරා අපේ මේ පැවැත්මට අවශ්‍ය වෙන සැප පහසුකම් ළඟා කරලා දෙන ශක්තිය. කුසල් කියලා කියන්නේ සංසාර දුකින් මිදෙන්නට, ලෝභ දෝෂ මෝහ පරදවන්නට තිබෙන ශක්තිය කියලා එහෙම විස්තර කිරීමකුත් තිබෙනවා. ඒ කෙසේ වෙතත් පින් කුසල් කියන දෙක විවාහාරයේදී අපි එක අර්ථයකින් විගන්නේ. ඒ ගැඹුරු අර්ථයත් අපිට සැලකීම් තිබෙන කාරණයක්. නමුත් කොහොම හරි යම් කිසි දෙයක් පුණ්‍ය ක්‍රියාවක් හෝ කුසල ක්‍රියාවක් බවට පත් වෙන්නට මේ හිතේ තියෙන පාරිශුද්ධත්වයේ මූලික වශයෙන් බලපානවා. පිරිසිදු සිතින් තමයි යම් කිසි යහපත් ක්‍රියාවක්, යහපත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒක මේ ඇත්තෝ බොහොම පහසුවෙන් තේරුම් අරගන්නවා. අපි තුමු දානේ කියන වචනයෙන් හඳුන්වන මේ මූලික කාර්ය දීමනාව පුරුදු කරන්නට, සීලය කියලා කියන කායික වාචසික සංවර භාවය ඇති කරගන්නට, භාවනාව කියන මානසික තැන්පත් භාවය මනසේ දියුණුව පහළ කරගන්නට මුල් වෙන්නේ මේ කුසල් පිරිසිදු වූ සිත. කුසලින් පිරුණු, කුසල් සිතුවිලි වලින් පුරුණු ඒ චේතනාව. එතකොට ඒ පිරිසිදු සිතින් කරන කියන දේවල් වලින් රැස් වෙන ශක්තිය අපි කියනවා පුණ්‍ය ශක්තිය. අපි මේ ඔක්කොටම කියන්නේ කර්ම ශක්තිය රැස් වෙනවා කියලා. මේ පුණ්‍ය ශක්තිය. ඒ වගේම අපිරිසිදු සිතින් යුක්ත වෙලා හිතන කියන කරන දේවල් වලින් එකතු වෙන ශක්තිය, අකුසල ශක්තිය, මේ ඔක්කොම එකට එකතු කරගත්තාමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. එතකොට දැන් මේක විස්තර වශයෙන් කතා කරනවා නම්
කයින් කෙරෙන අපි අකුසල පැත්ත අරගත්තොත් අකුසල් ක්‍රියාවන් කීපයක් තිබෙනවා. පානාතිපාතා, අදින්නාදානා, කාමේසු මිච්ඡාචාරා, සුරාමේරය ආදී වශයෙන්. ඒ වගේම වචනයෙන් කෙරෙන අකුසල් කීපයක්, අකුසල් හතරක් බොහෝ විට තිබෙනවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මේ විදිහට කියලා. ඊළඟට සිතින් කෙරෙන අකුසල් දෙකක් මූලික වශයෙන් තිබෙනවා. දැඩි ලෝභයත් මිත්‍යා දෘෂ්ටික භාවයත්. එතකොට මේ කරුණු 10 මේකේ තියෙන වැරදි පැත්ත. හිත කය වචනේ යොදලා කෙරෙන කරන වැරදි පැත්ත. ඒ වගේ මේකෙන් මෙදුණු පැත්ත කුසල පැත්ත හිත කය වචනය යොදලා සිද්ධ කරන සිද්ධ කෙරෙන. මේක හොඳට කල්පනා කරලා බලන්න. පෘථග්ජන මිනිස්සු අතින් බොහෝ වෙලාවට සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙන අප අතින් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ අර කුසල පැත්තට වඩා අකුසල පැත්තේ තිබෙන දේවල්. මේ ධර්මයේ අහන, ධර්මයේ පිළිබඳව හැඟීමක් තිබෙන, ගුණධර්ම පිළිබඳව චේතනාවක්, තේරුමක් තිබෙන මේ වැදගත් හොඳ පින්නතුන් නෙවෙයි. ලෝකේ වැඩිමනක් දෙනා ධර්මයේ පිළිබඳව හැඟීමක් නැති අය කොච්චර ඉන්නවද? ඒ පිළිබඳව විශ්වාසයක් නැති අය කොච්චර ඉන්නවද? ඒ ධර්මයේ කියන එකේ ආලෝකේ නිකන් යන්තම් ස්පර්ශයක්වත් නොලැබිච්ච අය කොච්චර ඉන්නවද? බොහෝම උගත් අය වෙන්න පුළුවන්, ධනවත් අය වෙන්න පුළුවන්, අපිට වඩා බොහෝම සැප සම්පත් විඳින අය වෙන්න පුළුවන්. නමුත් අර ධර්මයේ කියන මෙහි ස්පර්ශේවත් මදක්වත් ලැබිලා නැහැ. එහෙම නොලැබෙනවා විතරක් නෙමෙයි, එහෙම ලැබුණත් ඒවා බොහෝම නිකන් අවඥා සහගතව වෙන වෙන අදහස් මිත්‍යා දෘෂ්ටීන් ආදී පදනම් කරගෙන බොහොම අවඥා සහගතව මේවා බැහැර කරන අය කොච්චර ඉන්නවද? එතකොට ඒ අය පින් අඳුරන්නෙත් නැහැ, පව් අඳුරන්නෙත් නැහැ. අපි මේ විග්‍රහ කරන ආකාරයට මේ කුසල අකුසල මේවා මොනවාක්වත් දන්නේ අඳුරන්නේ නැහැ. ඉතින් මොන තරම් අඳුරකද, මොන තරම් මුලාවකද මේ සත්‍යයේ මේ මිනිස්සුયો ඉන්නේ කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඒ අතින් අපි හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්ත භාවය අපිට ලැබිලා තියෙන්නේ මොකද? අපිට මේ ධර්මයේ කියන එකේ ආලෝකයේ යම්තම් හරි හඳුනා ගන්නට පුළුවන් ස්වභාවයක්, ස්වરૂපයක් අපිට ලැබිලා තිබෙනවා. අපි මේ ඕනෑම පුංචි දරුවෙක් ඉඳලා ඒ සංස්කෘතියකට අනුගත වෙලා හැදලා ඉන්න අපිට හොඳ නරක කියන දේ, හොඳ නරක කියලා කියන්නේ අපි හිතමු යම් කිසි ක්‍රියාවක් මට Tamanට හොඳ වෙන්න පුළුවන්. Tamanට හොඳ වුණු පරිද්දෙන් ඒක හොඳ ක්‍රියාවක් නෙවෙයි. ඒ වගේම අනුන්ට හොඳ වෙන්න පුළුවන් සමහර වෙලාවට Tamanට හොඳ නොවි. ඒත් ඒක හොඳ ක්‍රියාවක් නෙවෙයි. Tamanටත් අනුන්ටත් දෙගොල්ලන්ටම හොඳ නම් තවත් ගැඹුරු අර්ථයෙන් අරගන්නවා නම් ඒ ක්‍රියාවන්ගෙන් ලෝභ දෝෂ ආදිය වැඩෙන්නේ නැත්තම් ධර්මානුකූලව විග්‍රහ කෙරෙන්නේ අන්න ඒවයි හොඳ ක්‍රියාවන් කියලා. ඉතින් මේ අඳුනා ගැනීම, මේ දැක්ම, මේ අවබෝධය මේ ඔබ සෑම දෙනා තුළම තිබෙනවා. ඒක සාමාන්‍ය නෙමෙයි, බොහෝම ලොකු වාසනාවක්. බොහෝම ලොකු දෙයක්. එතකොට එහෙම දන්න අය පුළුවන් තරම් කුසලයට නැඹුරු වෙනවා, අකුසලයෙන් දුර වෙනවා. එතකොට මේ ඇත්තෝ ඒක දන්නවා, මේ ඇත්තෝ වටහාගෙන තිබෙනවා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියනකොට සම්මා වායාම කියලා එක මාර්ගාංගයක් තිබෙනවා. මේ මාර්ගාංගයෙන් සිද්ධ කරන්නේ මේ විදිහට මේ අඳුනගත්ත හොඳ නරක අප තුළ තහවුරු කරගන්නවා. අප තුළ ඇති වෙලා නැත්නම් ඒක ඇති කරගන්නවා. ඇති වෙච්ච දේ තහවුරු කරගන්නවා. ඒ වගේ මේකට විරුද්ධ පැත්ත දේවල් තිබෙනවා නම් ඒක ඉවර කරගන්නව, නැති කරගන්නවා. එහෙම
ඒ වගේ විරුද්ධ දේවල් ඇති වෙලා නැත්නම් ඒවා ඇති නොවෙන්නට කටයුතු කරනවා. එතකොට දැන් මේ ඔබ හැම දෙනාම ඒ අර්ථයෙන් අරගත්තාම ඒ පිළිබඳව හැඟීමක් දැනීමක් ඇතුව ධර්මයේ හැසිරෙන අය, ධර්මයේ හැසිරෙන ඇත්තෝ, කුසලයේ දියුණු කරන ඇත්තෝ, නැත්නම් පින දියුණු කරන ඇත්තෝ අකුසලයෙන් මිදලා, පවෙන් මිදලා. ඉතින් ඔබ මේ කර්මය රැස් කර ගැනීමක්, කර්ම ශක්තිය එකතු කර ගැනීමක් සිද්ධ කරනවා හොඳ පැත්තට. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳවත් විග්‍රහයක් කරනවා මේ කර්මයේ පිළිබඳව. දැන් අපි කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, මනසින් ඇති කරන ක්‍රියා, ඒ කියන්නේ සිතුම් පැතුම් වශයෙන් ඇති කරන මේ දේවල් හොඳ හෝ නරක වෙන්න පුළුවන්. මේ දෙකම එකට එකතු කරගත්තාම කර්ම ශක්තිය කියලා කියනවා. එතකොට මේ කර්ම ශක්තිය කියන එක තේරුම් අරගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්තාම තමයි අර ආරක්ෂිත ස්වභාවය, සුරක්ෂිත ස්වභාවය ඇති වෙන්නේ. දැන් මේ අතු නිතර අහපු ඔය රට්ටපාල සූත්‍රයේදී අහලා තියෙන සූත්‍රයේදී රට්ටපාල කුමාරයා පසුව පැවිදි වෙලා රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේ තමන් වහන්සේ මේ වගේ මේ පැවිදි මෙච්චර පෝසත් පවුලක බොහෝම සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච පවුලක එකම දරුවා වෙලා මේ සියල්ලම අත්හැර දාලා මේ සිඟමනෙන් යැපෙන නැත්තම් පින්ඩපාතයෙන් යැපෙන මේ වගේ මේ ජීවිතයක්, පැවිදි ජීවිතයක් තෝරගත්තේ ඇයි කියලා ඇහුවාම උන්වහන්සේ අර ප්‍රසිද්ධ කරුණු 4ක් පැහැදිලි කරලා තිබෙනවා. එයින් එකක් තමයි මේ ලෝකේ අපි කාටවත් ආරක්ෂාවක් නැහැ කියලා මට වැටහීමක් ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහගෙන ඉන්නකොට. අපි කවුරුවක්වත් සුරක්ෂිත නැහැ කියලා. අපි කාටවත් ත්‍රාණයක් නැහැ කියලා. ත්‍රාණය කියලා කියන්නේ දැන් මේ අත දන්නවා පරිත්‍රාණ කියලා කියන්නේ හැම පැත්තෙම ආරක්ෂාව කියන එකයි. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකයාට ආරක්ෂාවක්, රැකවරණයක් නැහැ කියන හැඟීම මට පහළ වුණා. ඒක හැබැයි ගැඹුරු විදිහටයි ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් අපි හිතනවා අපි එක එක්කෙනා රැවටිලා ඉන්නවා, අපිට මේ විදිහට මේ දේවල් වලින් මෙහෙම ආරක්ෂාව තියෙනවා. එදිනදා තියෙන පුංචි දේවල් විසඳ ගන්න අපිට යම් උදව්පදව් තියෙනවා, යම් දේවල් තියෙනවා. ඒ තියෙන දේවල් නිසා අපි හිතනවා ආරක්ෂාව තියෙනවායි කියලා. ඉතින් තවදුරටත් ආරක්ෂා කරගන්න, ආරක්ෂාව ඇති කරගන්න ඔය හුඟක් දෙනා ඔය රක්ෂාවරණ අපි ඔය බොහොම පැහැදිලි වචනයකින් කට ඔය ඉන්ෂුවර් කරනවා කියලා ඉන්ෂුරන්ස් කියන වචනයෙන් එහෙම කියන ඒවා පවා මෙල මුදල් එහෙම යොදවලා මේවා ලබාගෙන හදාගෙන ආරක්ෂාව ඇති කරගත්තයි කියලා යම් නිගමනයකටපත් වෙනවා. නමුත් ඒ එකක්වත් මේ අපේ ජීවිත ආරක්ෂා කරන්නට සමත් වෙන දේවල් නෙමෙයි. අපි හිමින් මහලු වෙලා යනවා, ලෙඩ රෝග වලට භාජන වෙනවා, මරණයටපත් වෙනවා. මේ මූලික ව්‍යසනවලදී ඒ කිසිම රක්ෂාවරණයක්, ආරක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ රට්ටපාල කුමාරයා තිබුණු සියලු සැප සම්පත් අත්හැර දාලා පැවිදි ජීවිතේ තෝරගත්තේ මේ රැකවරණේ පතාගෙන. මොකද්ද? කයින් සංවර වෙන්න, වචනයෙන් සංවර වෙන්න, මනසින් සංවර වෙන්න. මේ සංවර වීම තුලින් ඇති කරගත් ශක්තියෙන් ආරක්ෂිතේ බවට පත් වෙන්නට. එතන උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙච්ච නිසා එයින් ඇති වුණු කර්ම ශක්තියේ විපාක විඳීමක් උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අර මහා මෙල මුදල් කන්දක්, මහා ධනස්කන්ධයක් පාලනය කරමින් ගිහියෙක් වශයෙන් ඉඳලා සමහර විට පිරිහෙන්නට ඉඩ තිබුණා, අපාගත වෙන්න ඉඩ තිබුණා, වෙනත් දුක්ඛ දෝමනස්යන්ට යොමු වෙන්න ඉඩ තිබුණා. ඒ සියල්ලෙන් උන්වහන්සේ මිදුණා. උන්වහන්සේ සුරක්ෂිතයෙක් වුණා, ආරක්ෂිතයෙක් බවට පත් වුණා. එතකොට මේ විදිහට මේ යහපත් කර්ම ශක්තිය රැස් කරන
රැස් කරන ඇත්තෝ අපි මොකද අයහපතින් මිදෙන්නයි අපි මේ ධර්මයේ පිහිට කරගන්නේ. මේ කර්මයේ පිළිබඳ හැඳිනීමක් ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා නොඑක් අවස්ථාවලදී. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ පැහැදිලි කළා කර්මය කියන එක නැත්තම් මේ කයින් සිතෙන් වචනයෙන් කරන කියන දේවල් පිළිබඳව 6 ආකාරයකින් හිතලා බලන්නේ කියලා. ඔය කයින් සිතෙන් වචනයෙන් කරන කියන දේවල් වලදී මූලික වෙන්නේ මනසයි. ඒ මානසික ස්වභාවයේ තේරුම් ගන්න. නැත්නම් සිත තේරුම් ගන්න. කර්මයේ තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරන්නට බොහෝම පැහැදිලි වාක්‍යයක් ප්‍රකාශ කළා තියෙනවා. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති සුඛං වා දුක්ඛං වා ඔය ආදී වශයෙන් නොඑක් තැන්වල නොඑක් විදිහට තිබෙනවා. උන්වහන්සේ මේ කර්ම ශක්තිය නැත්නම් කර්මය කියලා කිව්වේ සිතුවිල්ල මුල් වෙච්ච මේ ක්‍රියාදාමයටයි. කොටිම කියනවා නම් සිතුවිල්ලටයි. මේ මනස කොටස් වශයෙන් බෙදනකොට අපි බෙදනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මේ පහකට. මේත් මේවා නිතර අහලා තියෙන දේවල්. එතකොට මේ චේතනා කියලා කියන්නේ චෛතසිකයක්. සිතේ ඇති වෙන සිතුවිල්ල. එතකොට කර්මය කියලා කියන්නේ මේ සිතුවිල්ල. එහෙම උන්වහන්සේ පැහැදිලි කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා නොයෙකුත් ගුරුවරු ශාස්ත්‍රූවරු. ඒ අතර හුඟක් දෙනා මේ කර්මය කියලා කිව්වේ ක්‍රියාවට. බුදුරජාණන් වහන්සේ කර්මය කියලා කිව්වේ චේතනාවට. දැන් මේ ක්‍රියාවට කර්මය කියපු අය තමයි ඔය කාමසුකල්ලිකා අත්තකිලමතාන යෝගයේ වගේ බොහෝම දුක්ඛ වෘත සමාදන් වෙලා අර ඒ ක්‍රියාවෙන් ඒවා කර මේ කර්මය ඉවර කරගන්න කර්මය ගෙවලා දාන්න කර්මය ක්ෂය කරන්නට කටයුතු කළේ. නමුත් චේතනාව කර්මයේ බවට ප්‍රකාශ කරු බුදුරජාණන් වහන්සේ ඒ චේතනාව පිරිසිදු කරගන්න ක්‍රමේ චේතනාව දියුණු කරගන්න ක්‍රමේ දියුණු කරගන්නවා කියලා කිව්වේ අකුසලයෙන් මුදවලා කුසලයේ යෙදවලා චේතනාව ශක්තිමත් කරගන්න ක්‍රමේ උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට ඒ මුල් කරගෙන තමයි මේ අපේ ධර්මයේ මේ භාවනාව එහෙම වැදගත් වෙන්නේ. දැන් අපි භාවනාවක යෙදුනහම අපි හිතමු අපි භාවනාව මූලික වශයෙන් සමත විපස්සනා කියලා ආකාර දෙකකට කරනවා. අපි එයින් සමත භාවනාවෙන් අපි හිත සංසුන් කරගන්නවා. පංච නීවරණයන් මේ හිත නිතරම හිත අවුස්සන හිත නිකන් නොසන්සුන් භාවයටපත් කරලා තිබෙන පංච නීවරණයන් මේත් නිතර අහලා තියෙනවා. පංච නීවරණයන් යටපත් කරලා තුනී කරලා හිත සංසුන් කරගන්නවා. සමතේට හිතපත් කරගන්නවා. දැන් අපි හිතමු යම් කිසි තැනක කලකෝලහලයක් මොනවා හරි තියෙනවා නම් ඒ ටික අපි එක්කහුව කරලා සංසිඳෝණයකට කියනවා සමතේකටපත් වුණා කියලා. එතකොට මේ හිතේ නිතරම කලකෝලහල තියෙනවා. කාමේ නිසා කලකෝලහල තියෙනවා. ව්‍යාපාදේ නිසා කලකෝලහල තියෙනවා. හිත හැම වෙලාවෙම නොසන්සුන්. දැන් මේ වෙලාවේ වුණත් මේ ඇත්තන්ගේ මේ සිත්වල මේ නොයෙක් දේවල් සිතුවිලි වැඩ කරනවා ඇති. එහාට පනිනවා මෙහාට පනිනවා අර හරියට වඳුරෙක් එහෙම නැත්නම් වඳුරු රැලක් අත්ෙන් අත්තට පනින් ඒ අත් අතාරමින් මේ අත් අල්ලමින් ඒ අත් අතාරමින් අනික් අත් අල්ලමින් ওই විදිහට හැසිරෙනවා වගේ සිතුවිලි පහළ වෙමින් හැම වෙලාවෙම මේ සිත් චංචල වෙලා නොසන්සුන් වෙලා තිබෙනවා. ඉතින් මේක හිතේ තියෙන එක සහජ ස්වභාවයක්. ඒකට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඊළඟට මේ හිතේ තියෙන තව මූලික ස්වභාවයක් තමයි සැකමුසු බව. සැකයි. ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව සැක ඇති වෙන අවස්ථා තිබෙනවා. සාමාන්‍යයෙන් ජීවිතයේ සැක ඇති වෙන අවස්ථා තිබෙනවා. මේ ආකාරයේ සැකේ කියන මූලික පදනමක් තිබෙනවා.
ඊළඟට මේ කුකුස් ඇති බව. ඒ සැකය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා සැකය. ඉතින් මේ පංච නීවරණ වලින් මේ හිත හැම වෙලාවෙම වෙනස් වෙමින්, අවුල් වෙමින්, චංචල වෙමින් තියෙන ස්වභාවයකයි තියෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් මනසට සිතුවිලි ගලනවා එක එක ආකාරයට. එතකොට අපි මේ ඇහෙන්, කනෙන්, දිවෙන්, ශරීරයෙන්, නාසයෙන් ගන්න අරමුණු ඔස්සේ මේ සිතුවිලි ගොඩනගන එක තමයි මේ කරලා තියෙන්නේ, කරන්නේ. මොනවා නොකලත් මේ කාර්ය අපාතින් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක පිළිබඳව යම් පාලනයක්, අවබෝධයක්, කලමනාකරණයක් ඇති කර ගැනීමයි ඒ භාවනාවෙන් මූලික වශයෙන් සිද්ධ කරන්නේ. ඉතින් කලමනාකරණය විතරක් නෙමෙයි, කලමනාකරණය කියලා කිව්වම බොහොම ගැඹුරු වචනයක්. ඒක ක්‍රමානුකූලව දියුණු කරනවා. ওই දියුණු කිරීමට අපි කියනවා ධර්මානුකූල වචනෙන් ධ්‍යාන වඩනවා කියලා. මේ ධ්‍යාන කියලා කිව්වහම භාවනාවේහි ගැඹුරු පැත්ත, නීවරණයන් අයින් කරන පැත්ත. අර හිත චංචල කරන, නොසන්සුන්කමට මේ අපවපත් කරලා තියෙන, සිතපත් කරලා තියෙන ඒ අකුසල, ඒ ඔක්කොම අකුසල සිතුවිලි, අකුසල දේවල්, අකුසල බලවේග මේවා අයින් කරලා හිත සංසුන් කරන පැත්තටපත් කිරීම. එතකොට මෙන්න මේ විදිහට මුලින් මේ කර්මයේ කියන එක අඳුර ගන්නවා, චේතනාව. එතකොට දැන් මේ චේතනාව හින්දා තමයි මේ ඇත්ත මේ දාන සීල භාවනා මේ කටයුතු කරන්නේ. දැන් මේ ධර්ම ශ්‍රවණයට මේ ඔබ ආවේ, ඔබට ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා මේ චේතනාවක් ඇති වෙච්ච නිසායි. ඒ චේතනාවෙන් ඔබ මෙහෙව්වා, නැත්තම් ශාරීරික වශයෙන් මෙහාටපත් වෙලා ඇවිල්ලා දැන් මේ ඔබ නිහඬව ඒ යහපත් කර්ම ශක්තියින් රැස් කරමින් සිටිනවා. හැබැයි අර හිත සංසුන් වූ තරමට ඒ රැස් වෙන කර්ම ශක්තිය බොහෝම යහපත්, බොහෝම පිරිසුදුයි. ඊළඟට මේ චේතනාව හටගන්නේ කොහොමද කියලා, නැත්නම් මේ කර්මය හටගන්නේ කොහොමද කියන එක කල්පනා කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දැනගන්නයි කියලා පැහැදිලි කළා. දැන් එතකොට කර්මය කියන එක අඳුනගන්නයි කියලා පැහැදිලි කළා. කර්මය කියන එක අඳුනගත්තාම අපි අඳුනගත්තේ කොහොමද? අඳුනගන්නේ කොහොමද? කර්මය කියලා කියන්නේ චේතනාව. ඒ වගේම මේ කර්මය නැත්තම් මේ චේතනාව හටගන්නේ කොහොමද? ඒකේ මුල මොකද්ද? ඒක හටගන්න විදිය තමයි පස්සේ, ස්පර්ශය. මේ ස්පර්ශය කියලා කොහොම මේ අපිට තේරෙන්නේ නිකන් මේ අපි දැන් මේ අතින් හරි මේ ඇඟින් හරි මේ කොහේ හරි ඇතිලිලා බැලුවාම මේ ඇතිලීමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඒතොර ස්පර්ශය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි, ධර්මානුකූලව ඊට වඩා බොහෝම ගැඹුරු දෙයක්. අපි හිතමු ඇහැ පිළිබඳව කියනවා නම් චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ. ඔහොමයි කියන්නේ. මේ පස්සේ නැත්තම් ස්පර්ශය කියලා කියන්නේ ඇහැට අරමුණු වන රූපයක්, ඒ ඇහත් රූපයක් නිසා මනසේ ඇතිවෙන චක්කු විඥානයත්, මේ තුනම එකට එක්කහු කරලා ගත්තාමයි, එකට එක්කහු වීමටයි පස්ස කියලා කියන්නේ. තින්නම් සංගති, ඒක සංගතියටපත් වීම, එකතු වීමයි පස්ස කියලා කියන්නේ. දැන් අපි හිතමු අපි ඇහෙන් යමක් දකිනවා. ඒ දකින දේ අනුව සිතුවිල්ලක් ලැබෙනවා. එතකොට ඇහත් රූපයත් මේ සිතුවිල්ලත් අපි ප්‍රිය කරන දෙයක් නම්, අපි කැමති දෙයක් නම්, අපිට හොඳයි කියලා හිතන දෙයක් නම් අපි ඒකට ඒ පිළිබඳව යම් කිසි කැමැත්තක් ඇති කරගන්න. අපි ගැටෙන දෙයක් නම් අකමැත්තක් ඇති වෙනවා. ඒක ඉබේ. අර අපි දකින දේ අපි අකමැති දෙයක් නම් ඒකට ගැටීමක් ඇති වෙනවා. ඒතර මෙතන තමයි අර යහපත හෝ අයහපත ඇතිකරණේ කර්ම ශක්තිය ඇතිවීමේ මූලය ඇති උනේ. ඇහැ ගැටෙනවා වගේම කනත් ගැටෙනවා. මොකේද කන ගැටෙන්නේ? ශබ්දේ. ඒ වගේම දිව ගැටෙනවා, නාසය ගැටෙනවා. මේ ශරීරය කියලා කොහොම මේ හැමෙන් වැහුණු මේ ශරීරයේ ස්පර්ශ ගැටෙනවා, අරමුණු ලබනවා.
එතකොට මේ ස්පර්ශය මේ පංචේන්ද්‍රියයන්ගෙන් අපි නිරන්තරයෙන් ලබනවා. එතකොට මේ කර්ම ශක්තිය රැස් වෙන්න, කර්ම ශක්තිය නැත්තම් කර්ම රැස් වෙන්න මුල තමයි මේ පස්ස කියලා කියන්නේ. එතකොට දැන් අපි භාවනාවේදී මොකද කරන්නේ? අපි හිතමු අපි ඒක දිනුණු භාවනා දිනුණු මානසිකාරයකටයි ඒක කරන්න පුළුවන් ඉන්නේ මානසිකත්වයකටයි අපි එතෙන්ට තමයි මේ භාවනාව වඩනවයි කියලා කියන්නේ දිනුණු කරනවා කියන එක. යම් කිසි අරමුණක් ගත්තාම අරමුණක් ලැබුණාම අරමුණු ලැබෙනවා හැම වෙලාවෙම. නිමිත්තක් ගාහි හෝති ඒ අරමුණ ඔස්සේ නිමිති ඇති කරගන්නේ නැහැ. නිමිත්තක් ගන්නෑ. මේක හොඳයි මේක නරකයි මේක යහපත් අයහපත් මේක නපුරුවෙන් අර විදිහට කියලා අපි ඔක විග්‍රහ කර කර නිමිති ගන්නෙ නැහැ. මේක තමයි දියුණු භාවනා මානසිකාරයක ස්වභාවය. එතකොට එතෙන්ට දියුණු කරන අය මේ විදර්ශනාවේදී ඒ ගන්න අරමුණ දකින නැත්නම් ලැබෙන අරමුණ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ අරමුණේ ඇතිවෙන අර විසමකාරී හෝ ඒ සමකාරී ස්වභාව විසමකාරී කියලා කිව්වේ අකුසල පැත්ත හෝ නැත්නම් කුසල පැත්ත හෝ දෙපැත්තම අයින් කරගෙන ඒ වෙනුවට මධ්‍යස්ථ භාවයේ උපේක්ෂාව ඇති කරගන්නවා. ඇති කරගන්නවා නෙමෙයි භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙනවා එතනදී. එතකොට දැන් කර්මය කියන එක අඳුනගත්තා. කර්ම ශක්තිය හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් කිසි පුංචි හැඟීමක් දැන් ඔබට ඇවිල්ලා ඇති. ස්පර්ශයෙන් හින්දායි මේ කර්ම ශක්තිය කියන එක හටගන්නේ. ඊළඟට මේ කර්ම ශක්තියේ තියෙනවා එක එක විවිධත්වය. අනිතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ විවිධත්වය අඳුනා ගන්න කියලා. විවිධත්වය අඳුනාගන්නේ කියලා කිව්වේ මේ කර්ම ශක්තියේ විපාක ලැබෙන විවිධත්වය. දැන් අපිට මේ කර්ම රැස් වුණාද නූනද කියලා තේරුම් ගන්න වෙනම ආකාරයක් වෙනම උපකරණයක් වෙනම දෙයක් නැහැ. මොකද අපිට අර ලෝකෝත්තර භාවයට පත්වෙච්ච උසස් වූ ඥානයක් නැති නිසා. නමුත් අපිට මේ අවට ලෝකයේ වටපිට පරිසරයේ දැක්කහම මේ කර්ම ශක්තියේ ස්වභාවය විපාක මේව අඳුනා ගන්නට පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ විවිධත්වය කියලා කියන්නේ ඒකට කියන්නේ වේමත්තතාව කියලා. එතකොට මේ කර්ම ශක්තියින් තියෙනවා නිරයේ උප්පත්තිය ලබා දීලා විපාක ලබා දීමට සමත් වෙන කර්මයන් තිබෙනවා. තිරිසන් යෝනියේ උත්පත්තිය ලබා දීලා ඒ තිරිසන් යෝනියේ පැසවල තිරිසන් ආත්ම භාවවල විපාක ලබා දීමේ සමත් කර්ම ශක්තියින් තිබෙනවා. ඒ වගේම අපාය කියන මේ දුගතියෙහි උත්පත්තිය ලබා දීලා එහි දුක් විඳවලා විපාක දීමේ ශක්තියින් තියෙන කර්මයන් තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබා දීලා මනුෂ්‍ය වශයෙන් මනුෂ්‍යත්වයේ විපාක ලබා දෙන කර්ම ශක්තියින් තිබෙනවා. ඒ ශක්තිය තියෙනවා. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබා දීලා එහි විපාකයන් ලබා දීමේ ශක්තිය තියෙනවා. එතකොට දැන් අර චේතනාව ස්පර්ශය නිසා හටගත්ත චේතනාව මේ කර්ම ශක්තිය ඒක නිකන් තියෙන්නේ නැහැ. මේක මෙන්න මේ ආකාරයට එක ආකාරයට පරිවර්තනය වෙමින් අපට විපාක ලබා දෙනවා. මේක තේරුම් ගන්නට ඕනේ. දැන් මේ අපි මේ මිනිස්සු මේ කර්ම ශක්තියන්ගේ විපාක සමූහයක්. මේ අපි එක එක්කෙනා මේ කර්ම පොදි මේ ලෝකේ අපි හිතමු බිලියන 7කට වඩා පොඩ්ඩක් වැඩිපුර සෙනග ඉන්නවා මිනිස්සු. මේ ඔක්කොම එක එක්කෙනා විවිධ වූ කර්ම ශක්තියන්ගේ විපාක. එතකොට ඊට අනන්ත අප්‍රමාණ මේ තිරිසන් ලෝකේ අපට ඇහැට නොපෙනෙන പ്രേත ආදී අනිත් අවස්ථාවලේ ලෝකවල. එතකොට මේ ඔක්කොම දෙනා එක කර්ම ශක්තියන්ගේ විපාක. එතකොට එක එක්කෙනා විවිධයි. ඒ මිනිස්සු අතර ඇති වුණත් බලන්න අපි මේ එකම පවුලේ 4-5 දෙනෙක් අරගත්තොත් ඒ 4-5 දෙනා 4-5 ආකාරයක්. එක එක්කෙනා වෙනස්. රූපකායෙන් වෙනස් වෙන්න පුළුවන්. සිතුම් පැතුම් වලින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම Tamanට තිබෙන වාසනා ගුණයන්ගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහට එක එක්කෙනා වෙනස්. දැන් ඔබ දන්නවා
මේ ලෝකේ දියුණු විද්‍යාත්මක ක්‍රමයන් තිබෙනවා මිනිස්සු එක එක්කෙනාට එක එක්කෙනාගෙන් වෙන් කළ අඳුන ගන්න. එක ක්‍රමයක් තමයි මේ ඇඟිලි සලකුණු ලබා ගැනීම, ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්න එක. එතකොට ලක්ෂ ගාණක් ඒ ඇඟිලි සලකුණු අරගත්තත් හැම වෙලාවෙම එක්කෙනෙකුට වෙනස්. බොහොම කලාතුරකින් සමහර ලක්ෂ ගාණකට සමහරට එක හා සමාන වෙන්න පුළුවන් දෙකක්. නමුත් එකිනෙකාට වෙනස්. ඒ වගේ අපි මේ තියෙන අපේ මේ කර්ම ශක්තියින් අපේ එක එක්කෙනාගේ වෙනස්. ඒ නිසා අපි ලබන ප්‍රතිඵලත් එක ආකාරයි එක එකට වෙනස්. එතකොට මේ චේතනාවමයි දැන් බලන්න මේ චේතනාව කර්ම ශක්තියක් බවට පත් වෙලා මේ චේතනාවෙන් අපිට ලබා දීලා තියෙනවා මේ සුව හෝ පහසු හෝ අපහසු හෝ දුක් හෝ මේ තත්වයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ කර්ම ශක්තියම ආයි තේරුම් ගන්න නැත්නම් අර චේතනාව මේක තේරුම් ගන්න මේක විපාක දෙනකොට විපාක දෙන ක්‍රමයක් තියෙනවා. විපාක දෙන පිළිවෙලක් තියෙනවා. ඒක කාලානුව අරගෙන ගන්නවා නම් දිට්ඨ ධම්ම කියලා එක ක්‍රමයක් තිබෙනවා. කාලයක්. දිට්ඨ ධම්ම කියලා කියන්නේ මේ කාලයේදීම මේ ජීවිතයේදීම මේ අප ඉදිරිපිට පන අපිට විපාක දෙන කර්ම. දිට්ඨ ධම්ම වේදනීය කර්මයත් අහලා තියෙනවා. හොඳට ලෝකේ දිහා බැලුවාම ඒ වගේ කරපු මේ සමාජ පරීක්ෂණ තියෙනවා, සමාජ පරිශ්‍රණ තියෙනවා. යම් දෙනා ජීවත් වෙලා හිටපු ආකාරය, ඒ ජීවත් වෙලා හිටපු අයට අවසාන භාගයේදී ජීවිතයේදී මොනවද සිද්ධ වුණු දේවල් කියලා පොතපත ලියලා තියෙනවා. එමන්දු එක පොතක් පළ කරලා තියෙනවා අර අභාව ප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා. ඉතින් ඒ වගේ හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියොත් අප කරන කියන දේවල් වල ප්‍රතිඵල ඒ අවස්ථාවල අපට ලැබෙනවා. දැන් අද වුණත් මේ පුවත්පත් බලනකොට මේ සමාජයේ තියෙන හුඟක් දේවල් ඔබට තේරුම් ගන්න පුළුවන් වපුරපු හැටියට කපා ගන්න ආකාරය. ඉතින් අපි හැමදෙනාම එහෙමයි. අපි දැන් මේ වෙලාවේ ඔබ මෙතන මේ ඉඳගෙන මේ වපුරන්නේ කුසල බීජ කුසල චේතනා. මේ කුසල චේතනා වලට මේ කුසල බීජ වලට අවශ්‍ය වන ප්‍රතිඵල අපි ලබා ගන්නවා මේ ජීවිතේම. ඒ ධර්මයේ තියෙන එක ගුණයක්. සම්දිත්තිකයි කියලා කියන්නේ ඒකයි. ඒ වගේම දිට්ඨ ධම්ම වේදනීය උනේ නැත්තම් ඊළඟට තියෙනවා තවත් ක්‍රම දෙකක්. අපරාපරිය වේදනීය, උපපජ්ජ වේදනීය කියලා. එක්කෝ ඊළඟ ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම විපාක දෙනවා. එහෙම නැත්තම් කවදා හරි දවසක අවස්ථාවක් බලාගෙන ඉඳලා විපාක දෙනවා. දැන් බොහෝ වෙලාවට මේ ඔබ දකිනවා හොඳට පින් දහම් කරන ගුණ ධර්මයේ හැසිරෙන නොයෙකුත් දේවල් කරන අය ඉන්නවා. සමහර වෙලාවට හිටපු ගමන් ඒ ඇත්තන්ට නොයේ කරදර විසන අරව මේව ඇදගෙන වැටෙනවා. ඒවට මූණ පාන සිද්ධ වෙනවා. ඒ මොකද සංසාරයේදී අපි දන්නේ නැහැ. ඒත් දැන් මෙතන මේ විදිහට යහපතේ යෙදিলা වැදගත් විදිහට කටයුතු කළත් සසරදී මොන දේවල් සිද්ධ කරලා තිබෙනවද කියලා. යම් දුර්වල අවස්ථාවක් බලාගෙන ඉන්නවා මේ ඒ කර්ම ශක්තියින් විපාක දෙන අවස්ථාවක් හොයාගෙන ඉන්නවා. ඉඩක් ලැබුණු මොහොතේදී විපාක දෙනවා. එතකොට මේකත් අඳුන ගන්න, මේකත් තේරුම් ගන්න. මේ ලෝකෙ දිහා බැලුවාම මේක හොඳට පේනවා. එතකොට අපි මේ ගැන මේක තේරුම් ගන්න ඕනේ. මොකද මේ තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම එකට එකතු කරගත්තාම මේක තමයි මේ දුක කියලා කියන්නේ. මේ දුකෙන් මිදෙන්නයි අපි මේ වෑයම් කරන්නේ. දුකෙන් මිදීමයි අපි අවශ්‍යතාව තියෙන්නේ. මේ දුක තේරුම් ගන්නයි, මේ දුකෙන් මිදෙන්නටයි මේ තේරුම් ගත යුතු වෙන්නේ. ඊළඟට මේ කර්මය නැත්තම් අර චේතනාව නිරුද්ධ කරන්නේ කොහොමද? මේ චේතනාව නැත්තම් කර්මය ඉවර කරන්නේ කොහොමද? නිරුද්ධ කරන්නේ කොහොමද? චේතන නැත්තම් කර්මය නිරුද්ධ කරන්න නම් කර්මය හටගත්තේ අර ස්පර්ශය නැත්තම් පස්සේ හින්දා. එතකොට පස්ස කියන එක පස්ස නිරෝධා වේදනා නිරෝධෝ.
එතකොට මේ පස්සේ නැත්තම් අර ස්පර්ශය නිරුද්ධ කළාම මොකද්ද අපි ස්පර්ශය කියලා කිව්වේ? ඉන්ද්‍රියත් අරමුණත් ඒ අරමුණු නිසා ඇතිවෙච්ච මානසිකත්වයක් නැත්තම් චක්කු විඥානයක්. මේකටයි අපි කිව්වේ මේ අරමුණේ නැත්තම් පස්ස කියලා කිව්වේ. ඒ පස්ස නිසා තමයි මේ චේතනාව ඇති වුනේ. එතකොට පස්ස නිරෝධයෙන් තමයි කර්මය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ, කර්මය නැති කරන්න පුළුවන් වෙන්නේ. මේකට තමයි මේ භාවනාවම ආයතරයක් නැවතත් මතක් කරන්නේ. අර විපස්සනාව නැත්තම් භාවනාව ඊටාම අවශ්‍ය වෙන්නේ. ඊළඟට ඒ නිරෝධය නැත්තම් අර පස්ස නිරෝධයක නිකම් නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. පස්ස නිරෝධයට ඒකටත් තියෙනවා ක්‍රමයක්. ඒක තමයි පස්ස නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ. අර පස්ස නිරෝධගාමිනී පටිපදාවයි කියලා වෙන මොකක් කියන්නේ 아무ත්තක් නෙමෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක දන්නවා සීලය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. සමාධිය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන. ප්‍රඥාව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි පවතිනවා නම්, ඉන්නවා නම්, කටයුතු කරනවා නම් අන්න දැන් මේ කර්ම නිරෝධය ඇති වෙනවා. කර්මය නිරෝධ වෙනකොට අපේ මේ තියෙන මේ අපි කියලා මේ සත්‍ය පුද්ගලයේ වශයෙන් අපි මේ දුකට අරගෙන යන සංසාර ගමන අරගෙන යන මේ සංසාර ගමනේ යෙදී සිටින මේ පැවැත්ම අහෝසි වෙලා යනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙනවයි කියලා කියන්නේ මොකක්ද? ආයසරයක් අරගෙන බලනකොට කායේන සංවරෝ සාධු, සාධු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාධු කියන මේ ටික. එතකොට බලන්න මේ කරුණු තුන දැන් අපිට මේ ටික ඔක්කොම පිළිහිලා තියෙනවා. කය තියෙනවා, වචනේ තියෙනවා, මනස තියෙනවා. මේක හරියට දැකලා මේ ටික හරියට තේරුම් අරගෙන මේක යෙදුවාම මේ තියෙන මේ දුක්ඛ සාගරේම අහෝසි වෙලා යනවා, නැති වෙලා යනවා. ඒකෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපේ කාලය අවසන් වෙනවා. මේ කාලය තුල ඔබ මේ පුංචි පණිවිඩයේ මේ පුංචි දේ හොඳට හිතට යොදා ගන්න ඕනේ. ජීවිතයේ කියන එක ගෙවි යනවා. ආයි දැන් අද දවස තව ටිකකින් ඉවරයි. ආයි එන්නේ නැහැ. මේ විදිහට හිමින් මේ කාලය ඉවර වෙලා යනවා. අර කර්ම ශක්තියෙන් අපට මේ ජීවිතේ ගත කරන්න ලැබිච්ච ආයුෂ කාලය හිමින් අවසන් වෙමින් පවතිනවා. ඒක මේක පිරෙන දෙයක් නෙවෙයි. මේක අවසන් වෙමින් පවතිනවා. ඒ අවසන් වෙමින් පවතින මේ කාලය නැත්නම් මේ ජීවිත ස්වභාවයේ මේ ජීවිත ගමන අර්ථාන්විතව ගත කරමින් අර්ථයට යොදා ගනිමින් මේ සංසාර දුකින් මිදෙන්නට මේක ලොකු අවබෝධයක් ශක්තියක් බවට පත් කර ගන්නට ඕනේ. එහෙම පත් කරගෙන අපි හැමදෙන් පත් කරගත්තාම අපි හැමදෙනාටම මේ සසර තේරුම් ගන්නට පුළුවන්, සසර දුකෙන් මිදෙන්නට පුළුවන්. අන්න ඒ සංසාර දුක්ඛයෙන් මිදීමට අවශ්‍ය වෙන ශක්තියක්, ප්‍රඥාවක් ඒ සියල්ලක් මේ ධර්මයේ තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියනවා. දැන් එතකොට මේ වෙලාවේ මේ ඔක්කොම දෙනා එකට එකතු වෙලා ලෝක යුතුයකමක් සම්පූර්ණ කරනවා. ඒ යුතුයකම සම්පූර්ණ කරන්නේ මීට වසර දෙකකට ඉස්සෙල්ලා අප අතර ජීවත් වෙච්ච මේ විහාරස්ථානයේට බොහෝම ලැබිව කටයුතු කරපු විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ දරුවන් හා සමානව ගෞරවයෙන් සහ ආදරයෙන් කටයුතු කරපු මෑණි කෙනෙක් සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කිරීමේ පින්කම වශයෙන් ඒ දූ දරුවෝ එකට එකතු වෙලා සංවිධානය කරගත්ත මේ ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙලා ඔබ මේ පින් සිද්ධ කරගත්තේ චන්ද්‍රා සෝමතිලක මාතාව. එතුමිය මේ පින් අනුමෝදන් වෙත්වා සසර සුවපත් භාවයට පැමිණ
තවත් ජීවත් වෙන්න කාලේ තිබුණා. නමුත් ඇති වුණු රෝග පීඩා තත්වයකින් එතුමියගේ ජීවිතේ කෙලවර වුණේ. සසරේ බඳු රෝග පීඩා තත්වයකටපත් නොවන්නට, සංසාර ගමන සුවපත් වන්නට, කෙලවර නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ.